සිඹ සිඹ උදායිරක් පායයි සැනසෙලි සුවදෙන නව මල් සුවඳින් දැහැමි දෙයක් පිබිදෙයි දැහැමි දෙයක් පිබිදෙයි නොතකන හෙළදේ සුදු බුදුරැස් පැතිරෙයි සැමමෙත් කරුණා බුදු බණ පදයක සිහිලෙන් රට සැනසෙයි සිහිලෙන් පොළට නව උදාවක් ලබා දෙන්නට අපි වීරසිංහ මැතිතුමාට මේ මැතිවරණ කොට්ටාසේ වගකීම බාර දුන්නා. මම තරයේ විශ්වාස කරනවා ජීවිත කාලය පුරාවටම එතුමා ලැබපු ඒ සියලුම අත්දැකීම් මුසු කොටගෙන වාර්ය පොළට පමණක් නොවේ මුළු කුරුණෑගල දිස්ත්‍රික්කයටම විශිෂ්ට සේවාවක් ඉටු කරයි කියන විශ්වාසය මා තුල තිබෙනවා. හිතාන්තර මිත්‍රවරුනි, එතුමාගේ ජීවන ගමන දිහා බැලුවහම එතුමා මට ප්‍රකාශ කර සිටියා එතුමා ජීවත් වුණේ බොහොම ප්‍රාථමික නිවසක කොල්ලතු පැලක කොල්ලතු පැලේ ඉඳපු වීරසිංහ මැතිතුමා ස්වකීය ධෛර්යයෙන් උත්සාහයෙන් ජපානයට ගිහිල්ලා උනන්දු වෙලා මහන්සි වෙලා කැපකිරීම කරලා අද ඊ타මත්ම ඉහළම තලයකට ඇවිල්ලා තියෙනවා. එතුමා රිදී හැන්ද කටේ තියාගෙන ඉපදුණු පුද්ගලෙක් නෙවෙයි. අමාරු ගමනක් ඇවිල්ලා තමන්ගේ ජීවන ගමනේ වැදගත්ම අවස්ථාව මෙවර මහමැතිවරණයට එතුමා ඉදිරිපත් වෙනවා. මට හොඳින් මතකයි වීරසිංහ මැතිතුමාගේ දේශපාලනික උනන්දුව පිළිබඳව මට මුලින්ම කිව්වේ අපේ අශෝක් අබේසිංහ කණ්ඩායම් නායකතුමා. එතුමා මට ඇවිල්ලා කිව්වා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ශක්තිය ලබා දුන්නු වාරිපොළ මැතිවරණ කොට්ටාසේ ඉල්ලීමක් කරා අපේ මංජුල සහෝදරයාගෙන් ඉදිරිපත් වෙන්න කියලා. ඔහු ඒක ප්‍රතික්ෂේප කරා. නමුත් ඊටත් වැඩිය හොඳ
වාර්ය පොළට සේවය කරන්න පුළුවන්. කැපකිරීම කරන්න පුළුවන්. ජනතාවට සහන ලබා දෙන්නට ශක්තියක් තිබෙන අපේ වීරසිංහ මැතිතුමා ඉන්නවයි කියන එක මට ඉස්සෙල්ලම කිව්වේ අශෝක් අබේසිංහ මැතිතුමා. ඉන්පසු වීරසිංහ මැතිතුමාත් එක්ක අපි කතා කළා. මම ඇත්ත වශයෙන්ම එතුමාව මීට පෙරත් හමු වෙලා තිබෙනවා. අමාරු තැනකින් ඇවිල්ලා යන්න පුළුවන් ඉහළම තැනට ගිහිල්ලා තියෙනවා. ඒ ව්‍යාපාරික ශාස්ත්‍රය. ඉතින් මම ආරාධනා කරා එතුමට දේශපාලනයට ප්‍රවේශ වෙලා විශේෂයෙන්ම වාර්ය පොළ මැතිවරණ කොට්ටාසය කේන්ද්‍ර කරගෙන වාර්ය පොළටත් බමුණා කොටුවටත් විශිෂ්ට සේවාවක් ඉටු කරන්නයි කියලා ආරාධනාව මම කරනකොට එතුමා එක හෙලාම පිළිගත්තා මගේ ආරාධනාව. මම විශ්වාස කරනවා වාර්ය පොළ ජනතාව වාසනාවන්තයි. වීරසිංහ මැතිතුමා වැනි පුද්ගලෙක් තමන්ගේ මැතිවරණ කොට්ටාසේ සංවිධායකවරයා හැටියට ලබා ගන්නට පුළුවන්කම ලැබීම ගැන. ඒ නිසා වාර්ය පොළ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙවර මැතිවරණයේදී දුරකථනයේ ජයග්‍රහණය කරනකොට සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරනකොට පොඩි තැනෙන් හැදිලා ලොකු ගමනක් ගිය වීරසිංහ මැතිතුමාව මැති සභයට පත් කරන්නට සියලු දෙනාගේ හයිය ලබා දෙන්නේ කියන මම මේ අවස්ථාවේ ඉල්ලීම කරනවා. වීරසිංහ මැතිතුමාට හොඳ අත්දැකීම් තිබෙනවා ජපන් රටේ රාජ්‍ය නායකයෝ රටේ නායකයෝ කටයුතු කරන ආකාරය. මං හිතන්නේ වර්තමාන රජයේ ක්‍රියාකාරීත්වය දිහා බලනකොට ජපානයේ විතරක් නෙවෙයි මේ ලෝකේ කිසිම රටක මේ වගේ දුර්වල අකාර්යක්ෂම රාජ්‍ය පාලනයක් අපි නම් අහලවත් නැහැ දැකලා. බලන්න මිත්‍රවරුනි COVID-19 වසංගතය තුලින් අද වෙනකොට මුළු රටම කඩා වැටිලාමාරයි. අද අපිට තිබෙන්නේ ඉතාමත්ම අන්ත දුර්වල ආර්ථිකයක්. ජනතාවගේ අතේ මුදල් නැහැ. සමස්ත පොදු ජනතාව අනාථ වෙලා. ව්‍යාපාර කඩන් වැටිලා. මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. යුනිසෙෆ් ජාත්‍යන්තර ආයතනයේ සමීක්ෂණ වාර්තාව කියනවා අපේ රටේ ජනගහනයෙන් 130කට ප්‍රමාණවත් ආහාර නැති කිය. බරපතල තත්ත්වයක්. මේ බරපතල තත්ත්වයට වර්තමාන රජයට මුහුණ දෙන්න හැකියාව. ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව අවබෝධයක් නැහැ. ආර්ථිකයේ හසුරුවන ආකාරය පිළිබඳව කිසිම සැලැස්මක් නැහැ. ආර්ථික කළමනාකරණය ක්‍රියාත්මක කිරීම උදෙසා හොඳ කණ්ඩායමක් නැහැ. අද වෙන විට ලෝකයේ සියලුම රටවල් කඩා වැටී තිබෙන තමන්ගේ ආර්ථික ගොඩනගන්නට දැවැන්ත වැඩ කොටසක් ක්‍රියාත්මක කරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3ක් කොම්ප කරලා දෙනවා. එංගලන්තයේ මුදල් ඇමතිතුමා පෞද්ගලික ව්‍යාපාරවල පෞද්ගලික කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකා එංගලන්ත රජයෙන් පඩි ගෙවනවා 80%ක්. බංග්ලාදේශයේ පෞද්ගලික අංශයේ සියලුම දෙනාට පඩි ගෙවන්නේ ආණ්ඩුව. ඉන්දියාවේ මහා විශාල මුදල් ධනස්කන්ධයක් ඒ රටේ සාමාන්‍ය ජනතාවගේ අතට දීලා තියෙනවා.
මොකද්ද මේ වැඩපිළිවෙලේ පදනම? මිනිස්සුන්ගේ අතට මුදල් දුන්නාම ආර්ථිකය ඉබේටම උඩට යනවා. දැන් අතට මුදල් දුන්නාම මොකද්ද වෙන්නේ? එක්කෝ පාරිභෝජනය. ඉංග්‍රීසියෙන් කියනවා consumption කියලා. එක්කෝ ආයෝජනය. investment. එහෙම නැත්නම් ඉදිරි කිරීම. savings. පාරිභෝජනයේ ආයෝජනයේ ඉදිරි කිරීම ක්‍රියාත්මක වෙනකොට මුළු ආර්ථිකයම උඩට ඉස්සෙනවා. දැන් වීරසිංහ මැතිතුමා ජපානයේ වසර ගණනාවක් ව්‍යාපාර කටයුතු කරේ. ඇයි 60 ගණන් වල 70 ගණන් වල ජපානයේ දියුණුවේ? කුමක් නිසාද? ලෝකයේ අන් රටවල් වලට වැඩිය ජපානයේ ඉතිරි කිරීමේ ප්‍රතිශතය ඉතාමත්ම ඉහළ මට්ටමක තිබුණු නිසා. high savings rate කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. ඒතර ලෝකයේ අනිකුත් හැම රටවල් මිනිස්සුන්ගේ අරට සල්ලි දීලා ජනතාවගේ අතමිට සරු කරනවා. හැමදාම සල්ලි දෙන වැඩසටහනක් නෙවෙයි. මේ ආර්ථිකය උඩට එනකම් මේ ආර්ථිකයේ ගොඩ නැගෙනකම් මොකද අපේ රටේ ආණ්ඩුව කරන්නේ? ආවට ගියාට 5000ක් දුන්නා. තවත් 5000ක් දුන්නා. නිකන් එකවර දීමක්. එහෙම දීලා හිතනවා දැන් වැඩේ හරි. ජනතාව කොහොම හරි ෂේප් කරගත්තා. එහෙම හිතනවා ඒ ගාන දීලා කරබාගෙන ඉන්න පුළුවන් කියලා. නමුත් මිත්‍රවරුනි මේක හරියන්නේ නැහැ. සමගි ජන බලවේගයේ ආණ්ඩුව පස්වෙනිදා මැතිවරණයේදී අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව බිහි කරනවා ඒකාන්තයි. ඒකේ ආයේ කතා දෙකක් නැහැ. ඒ ආණ්ඩුව බිහි කරනකොට ප්‍රධාන වශයෙන් අපි පියවර තුනක් ගන්නවා රටේ ආර්ථිකය ගොඩනගන්න. පළවෙනි පියවර තමයි ස්වයං රැකියා කරන සාමාන්‍ය ජන ජීවිත ගත කරන දිනපතා දීමනා ගන්න ඩේලි වේජ් ගන්න සාමාන්‍ය ජනතාව සුළු මධ්‍යම පන්තිය ස්වයං රැකියා ලාභීන් ග්‍රාමීය නාගරික දුප්පතුන් මෙන්න මේ කොට්ටාසය ඉලක්ක කරගෙන ආර්ථිකය නැවතත් වරක් ගොඩනගෙනකම් මන් තමුන්නාසලට පොරොන්දු වෙනවා එම පවුල් වලට මාසකට 20000 ගානේ අපේ ආණ්ඩුව ලබා දෙනවයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එතකොට ඒ ඇත්තුන්ගේ අතමිට සරු වෙනකොට රටේ ආර්ථිකය ඉහළට යනවා. දැන් තියෙන්නේ අක්‍රිය ආර්ථිකය. මේක සක්‍රිය කරන්නට ඕන. දැන් ආර්ථික එන්ජිම ක්‍රියා විරහිත වෙලා. දැන් ආර්ථික එන්ජිම පටන් ගන්නට ඕන. ඔබතුමන්ලාට මතක නැද්ද කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ට ව්‍යාපාරිකින්ට සාමාන්‍ය ජනතාවට මේ ආණ්ඩුව පොරොන්දු වුණා කොරෝනා සමයේදී 104 සහන පොලියට ණයක් ලබා දෙනවයි කියලා. මහා පොල් ගෙඩි අකුරින් පත්තරවල ලියුනේ. ප්‍රවෘත්ති සිරස්තලවල මේවා කියවුවා. අර උදේ පාන්දර පත්තර පිටුවෙත් ඕක කියවුවා. දැන් මිත්‍රවරුනි අපි යන තැන ජනතාවගෙන් අහනවා කාටද මේ 104 සහන පොලිය ලැබිලා තියෙන්නේ කියලා. සහන පොලි ණය. පොඩක් අත්උස්සන්නකෝ බලන්න මේ වාරිය පොළ කාට හරි 104 සහන පොලියට ණයක් හම්බුණා නම් කවුරු හරි ඉන්නවද? එක පුද්ගලෙක් නැහැ. මම යන තැන මේ ප්‍රශ්නේ අහනවා. තව මට මේ 104 සහන පොලි ණය ලබාගත්තු එකදු පුද්ගලයෙක්වත් හම්බ වෙලා නැහැ. මිත්‍රවරුනි දන්නවද මොකද ප්‍රශ්නේ කියලා?
ප්‍රශ්නේ තමයි මේ අහිංසක මිනිස්සු ව්‍යාපාරිකයෝ බැංකුවට යනකොට ඒ ණය ගන්න. බැංකුවේ කළමනාකාරතුමා එකපාරටම කියනවා සින්නක් කොරුප්පුවක් අරගෙන එන්න රජයේ අපකාරයෝ දෙන්නෙක් අරගෙන එන්න කියලා. මේ වගේම සහන පොලි ණයක් ලබා දෙනවා එංගලන්ත ආණ්ඩුව. නමුත් එංගලන්ත ආණ්ඩුවේ අපේ රටේ පවතින ආණ්ඩුවෙත් වෙනස මොකද දන්නවද? එංගලන්ත ආණ්ඩුවෙන් එහෙම සහන පොලියට ණය ලබා දෙනකොට ඒ රටේ ජනතාවට අපකාරයෝ වෙන්නේ ආණ්ඩුව. government guaranteed loans රජය ගැරන්ටි කරන ලෝන් එක. අපේ රටේ මොනවද කියන්නේ? සින්නක් කරපු නැතු වෙන්න එපා. රජයේ අපකාරයෝ දෙන්නෙක් නැතු වෙන්න එපා. මං තමුන්නාසයට කියනවා මහමැතිවරණයෙන් දිනපු වහාම අපි මහ පොළොවේ මේ 104 ණය සහන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අනිවාර්යෙන්ම පළවෙනි සති දෙක ඇතුළත මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ වෙන පොතකින්වත් නෙමෙයි මගේ අතින්ම මම ලබා දෙනවා රටේ අගමැතිවරයා හැටියට ඒ ණය ටික. ඒක අපිම කරනවා. ඒ වගකීම බාර ගන්න. හිතාදර මිත්‍රවරුනි දැන් තෙල් මිල පතුලටම බහැලා. ලෝකේ බොහෝ රටවල් තමන්ගේ ජනතාවට අඩු මිලට තෙල් දෙනවා. ඉම්රාන් ખાන් කියනවා දකුණු ආසියාවේ අඩුම මුදලට ජනතාවට තෙල් ලබා දෙන්නේ පාකිස්තානු ආණ්ඩුව කියලා. ඉම්රාන් ખાන් අගමැතිතුමා කියනවා ලංකාවත් ඉන්දියාවත් 75ක් වැඩියෙන් අය කරලායි තෙල් ලබා දෙන්නේ. මොන විහිළු වැඩක්. මේ අසහනකාරී තත්ත්වය තුළ මේ පීඩාකාරී තත්ත්වය තුළ ඇත්ත වශයෙන්ම මේ රජයට සදාචාරාත්මක වගකීමක් තිබෙනව නේද? තෙල් මිල පහත වෙන හිතවත් මිත්‍රවරුනි අපි වාරිය පොලක් දිනනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයක් දිනනවා. රටේ ආණ්ඩුවක් පිහිටවනවා. ආණ්ඩුව පිහිටවලා පැය 24ක් ඇතුළත රටේ තෙල් මිල පහත හෙලනවායි කියලා මන් තමුන්නාන්සලාට මේ අවස්ථාවේ පොරොන්දුවක් වෙනවා. එහෙනම් හිතාදර මිත්‍රවරුනි මේට වැඩි දීර්ඝව මම කතා කරන්න යන්නේ නැහැ. අපි ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය සංකල්පය අලුත් වැඩපිළිවෙලක් අලුත් සංකල්පයක්. මැතිවරණයේ ජයග්‍රහණය කරපු වහාම ඒක ක්‍රියාත්මක කරනවා. රටේ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් ඒ කාර්යය ක්‍රියාත්මක කරන්න. වාරිය පොළ මැතිවරණ කොට්ටාසේ ගත්තොත් පෝලිං බූත් තියෙනවා 55ක්. පළාත් පාලන කොට්ටාස තියෙනවා 23ක්. ග්‍රාම නිලධාරී වසම් තියෙනවා 92ක්. ග්‍රාම නිලධාරී වසම් 92 තුල ගම්මාන 310ක් තියෙනවා. තමුන්නාන්සලා වාරිය පොළ මැතිවරණ කොට්ටාසේ දුරකථනයේ ජයග්‍රහණය කරවන්න සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවන්න රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ගම හදා නගර හදා රට හදන සංකල්පය අපි නවීකරණය කරලා ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය සංකල්පය වාරිය පොළ අපි ක්‍රියාත්මක කරන්නේ තමුන්නාන්සලාගේ සංවිධායකතුමාගේ නායකත්වයෙන් බව මම තමුන්නාන්සලාට කියන්න කැමතියි. මිත්‍රවරුනි රටේම තියෙන ග්‍රාම නිලධාරී වසම් 14022ක්. කුඩා ගම්මාන තියෙන 51000ක්. මම වගකීමෙන් තමුන්නාන්සලාට කියනවා අපේ රටේ පළාත් 9ක දිස්ත්‍රික්ක 25ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 332ක ග්‍රාම සේවා වසම් 14022 ගම්මාන 51000ම ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය සංකල්පය මහ පොළොවේ දියත් කරලා අපේ මේ මාතෘ භූමිය සෞභාග්‍ය සම්පන්න මාතෘ භූමියක් ජනතාවගේ ජන ජීවිතය
සුකිත මුදිත කරවන යුගය අපි බිහි කරනවාමයි කියලා මන් තමුන්නාන්සලාට මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් අනිවාර්යෙන්ම වාරියපොළ ජනතාව කෙසේ හෝ වීරසිංහ මැතිතුමාව ගොඩ නමලා වාරියපොළට മന്ത്രി නියෝජනත්වයක් ලබා දෙන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපේ අශෝක් අබේසිංහ කණ්ඩායම් නායකතුමා හැම වෙලාවෙම අපේ ගමනට ලොකු හයියක් දැවැන්ත ශක්තියක් හැම වෙලාවෙම මං වෙනුවෙන් පෙනී හිටපු ජනතා නායකයෙක් තමුන්නාන්සලා එතුමාවත් මෙදා පාර ඉහළින්ම දිනවන. ඒ වගේම අපේ ඉන්දික බණ්ඩාරනායක අමාත්‍යතුමා මගේ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට මටත් සහාය ලබා දෙමින් අති විශාල වැඩ කොටසක් කරන්නට ඉවහල් වුණා. එතුමාට තමුන්නාන්සලාගේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම මේ අවස්ථාවේ නලින් බණ්ඩාර ජයමහ අපේ හිතවත් ඇමතිතුමා අප වෙනුවෙන් හැම විටම පෙනී හිටපු අපිට හයිය ලබා දුන්නු පුද්ගලෙක්. එතුමාටත් හයිය ලබා දෙන්න. තුෂාර ඉන්දුනිල් අමරසේන මැතිතුමා එතුමත් අපි වෙනුවෙන් ලොකු කැපකිරීම කරපු පුද්ගලෙක්. එතුමාටත් ජවයේ ශක්තිය ලබා දෙන්න. ජේ.සී. අලවතුවල මැතිතුමා අපිත් සමග එකට හිටගෙන අපේ දේශපාලන ගමනට දැවැන්ත සහයෝගයක් ලබා දුන්නා. එතුමාටත් තමුන්නාන්සලාගේ සහයෝගය ලබා දෙන්න. මේ වේදිකාවේ මම එනකොට හිටිය අසංක ජයවික්‍රම පෙරේරා මැතිතුමා කුරුණෑගල දිස්ත්‍රික්කයට වයඹ පළාතට ඓතිහාසික සේවාවක් ඉටු කරපු ජයවික්‍රම පෙරේරා මැතිතුමාගේ පුතා අපිත් සමග එකට හිටගත්තා. එතුමාටත් සහයෝගය ලබා දෙන්න. මං හිතන්නේ අපේක්ෂකවරුන් ගණනාවක් තමුන්නාන්සලා ආමන්ත්‍රණය කරා. මම මේ ඇහැට දැක්ක කට්ටියගේ නම් ටික විතරයි කිව්වේ. අපේ කණ්ඩායමේ සීලුම දෙනා අති දක්ෂයෝ. විශේෂයෙන්ම අද දවස පුරාවටම මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මැතිතුමා අපිත් සමග ආවා. 30 වසරක යුද සාපයෙන් රට මුදවාගත්තු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට නොමසුරු සහයෝගය ලබා දුන්නු නිකවැරටි උපත ලැබපු අපේ මේජර් ජෙනරල් තුමා අපිට අභිමානයක් අපිට ශක්තියක් රටේම රණවිරු සුබ සාධනය මම එතුමාට බාර දෙනවා කියන එකත් මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේ දක්ෂ හපංකම් තිබෙන හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඔබ සියලු දෙනාම වීරසිංහ මැතිතුමාව වාරියපොළෙන් අති විශිෂ්ට ජයග්‍රහණයකට ලක් කරලා අපේ කණ්ඩායම දිනවන්න දුරකථනය දිනවන්න සමගි ජන බලවේගයේ දිනවන්න අවසාන වශයෙන් මට ජයවික්‍රම පෙරේරා මැතිතුමා මතක් වෙනකොට අපේ නායක ස්වාමීන් වහන්සේලා වැඩම සිටින අවස්ථාවේ මම මතක් කරන්න කැමතියි මෙච්චර බෞද්ධකම ගැන ලොකුවට කතා කරන මේ ආණ්ඩුව ජයවික්‍රම පෙරේරා මැතිතුමා ආරම්භ කරපු අර රක්ෂණ වැඩපිළිවෙල මහා සංඝරත්නය වෙනුවෙන් ආරම්භ කරපු රක්ෂණ වැඩපිළිවෙල බුදුපුත් සුරක්ෂා වැඩසටහන නතර කරයි කියන එක අපිට දැනගන්න ලැබුණා අපේ නායක ස්වාමීන් වහන්සේගේම මුවකින් උන්වහන්සේ අපිට දේශනා කරා ඒ වැඩසටහන වර්තමාන රජය අවලංගු කරලා තිබෙනවා කියලා. ඒකෙන්ම තේරෙනවා වර්තමාන ආණ්ඩුව සැබෑ සිංහල බෞද්ධ ආණ්ඩුවක් නෙමෙයි. වර්තමාන ආණ්ඩුව කාඩ්බෝඩ් බෞද්ධයන්ගෙන් පිරිච්ච ආණ්ඩුවක්. ඒක තමයි යථාර්ථය, ඒක තමයි සත්‍යය. එහෙනම් එසේ ප්‍රකාශ කරමින් වාරියපොළ ජනතාවට ජය වේවා. බමුණා කොටුව ජනතාවට ජය වේවා. වාරියපොළ මැතිවරණ කොට්ටාසයට රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඉමහත් ආදරයක්, කරුණාවක්, දයාවක් එතුමා තුළ තිබුණා. මමත් වීරසිංහ මැතිතුමත් සමග අත්වැල් බැඳගෙන අනිවාර්යෙන්ම වාරියපොළ පුරවරය වාරියපොළ මැතිවරණ කොට්ටාසය සංවර්ධනයේ සුරපුරයක් බවට පත් කරන්නට අපි කැප වෙනවා කියන එක ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මම නිහඬයි. ගරු අමාත්‍යා